හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වෙනි ඒකකයේ අවසන් කොටසත් එක්කයි දුවල පුතාලා සම්බන්ධ වෙලා ඉන්නේ. අපි දන්නවා 13 වෙනි ඒකකයේ අවසන් කොටස දවනවන වනජ නිෂ්පාදනත් එක්ක දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි කලින් කොටසෙන් දරුවොත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ මේ දවනවන වනජ නිෂ්පාදන යටතේ ශාක ශ්‍රාව රැස් කරගන්න ආකාරය සහ ඒ ශාක ශ්‍රාව ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කරලා දුවේ පුතේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනා මේ කොටසේදී මේ ශාක ශ්‍රාව ආශ්‍රිත නිෂ්පාදන වලදී ඒ වගේම මේ ශාක ශ්‍රාව එක්රැස් කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටසේදී. විශේෂයෙන්ම දරුවනේ මේ ශාක ශ්‍රාව ලබා ගැනීමේදී මතුවන ගැටලු හා ඒ ගැටලු විසඳා ගනිමින් මේ කටයුතු සිදු කර ගැනීම සඳහා අපි මොනවද යෝජනා කරන විසඳුම් සම්බන්ධයෙන්ුයි දරුවනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ රබර් කිරියාශ්‍රිතව ගත්තාම මේ අපි දන්නවා මේ රබර් කර්මාන්තයේ තියෙන ප්‍රදේශ ආශ්‍රිතව තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ ප්‍රදේශවල පවතින මේ වර්ෂාපතනයේ දරුවනේ. වසරේ වැඩි කාලයක් මේ වර්ෂාව අධික ප්‍රදේශ වර්ෂාපතනයේ පතිත වීම නිසා මේ රබර් කිරි එක්රැස් කිරීමේ ගැටලුව ඇති වෙනවා දරුවනේ. වර්ෂාවත් එක්ක මේ කට්ටිය පොලිතින් වලින් ආවරණය කරන්න වෙනවා. ඉතින් මේ නිසා වර්ෂා කාලයේදී මේ රබර් කිරි එක්රැස් කර ගැනීම ගැටලු සහගතයි ගැටලු මත වෙනවා. ඒ වගේම මේ දීර්ඝ කාලයක මේ රබර් කර්මාන්තයේ නිරත වෙලා ඉන්න දෙමාපියන්ගේ දරුවෝ කැමති නැහැ මේ රබර් කිරි එක්රැස් කිරීමේ කටයුතු සඳහා. තරුණ ප්‍රජාව තුළ මේ සඳහා වැඩි උනන්දුවක් නැහැ දරුවෝ. ඉතින් ඒ අය තුළ මේ සඳහා ආකර්ෂණයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ සඳහා මේ රබර් කිරි ලබා ගැනීම කිරි කැපීම කටයුතු සඳහා දැනුම තියෙන පුද්ගලයන් අඩුයි. මේ සඳහා පළපුරුද්ද දැනුම අවශ්‍ය වෙනවා දරුවනේ. නිසි ආකාරව රබර් කිරි එක්රැස් කර ගැනීම සඳහා වඩාත් ඉහළ කිරි අස්වැන්නක් ලබා ගන්න නම් මේ රබර් කිරි එක්රැස් කර ගැනීම පිළිබඳව මනා දැනුමක් සහිත පළපුරුදු පුද්ගලයන් අවශ්‍ය වෙනවා. ඉතින් පළපුරුදු පුද්ගලයන්ගේ හිඟයක් වේ පුතේ මේ රබර් කිරි ආශ්‍රිතව පවතින ගැටලු විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ රබර් කර්මාන්තයේ නිරත වෙන දෙමාපියන්ගේ දරුවෝ කැමති නෑ ඉදිරියට මේ කටයුතු කරගෙන යන්න. රබර් කිරි කැපීම සඳහා ඒ දරුවෝ දක්වන අකමැත්ත. ඒකත් අපිට මේ කර්මාන්තයේ ආශ්‍රිතව තියෙන ගැටලුවක් විදියට දරුවනේ හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන් මෙහෙනම් බලන්න දුවේ පුතේ ශාක ශ්‍රාව ලබා ගැනීමේදී මතුවන ගැටලු හා ඒවාට විසඳුම් විශේෂයෙන්ම රබර් කිරි නිෂ්පාදනය ගැන කතා කරද්දී දුවේ පුතේ ගැටලු තමයි අපි කිව්වා වගේ මේ රබර් වගාව ආශ්‍රිත ප්‍රදේශවලට අධිකව පවතින වර්ෂාපතනය මේ කාරණාව ගන්න පුළුවන් දරුවනේ. මේ ප්‍රදේශවලට අධිකව ඇතිවන වර්ෂාපතන හේතුවෙන් මේ කර්මාන්තය සඳහා තියෙන ගැටලුවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. වර්ෂාව අධිකවට වර්ෂා කාලයේදී මේ රබර් කිරි නෙලීමේ රබර් කැපීමේ කිරි කැපීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් දරුවනේ. ඉතින් ඒක නිසා රබර් වගාව ආශ්‍රිත ප්‍රදේශවලට අධිකව පවතින වර්ෂාව මේ හේතුවෙන් රබර් කිරි කැපීම හා එකතු කිරීමේ කටයුතු අපහසුයි දරුවනි. වර්ෂා කාලයේදී ඔබ දන්නවා මේ පොලිතීන් එකකින් මේ රබර් කට්ටේ ආවරණය කිරීම සිදු කරන්නේ දරුවනේ වර්ෂා කාලයේදී. ඉතින් මේ වර්ෂාවත් එක්ක එකතු වුණොත් වැසි ජලයත් එක්ක මේ රබර් කිරි වල ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම රබර් කිරි කැපීම සහ එකතු කිරීමේ කටයුතු වලට වර්ෂාවත් එක්ක බාධා ඇති වෙනවා දුවේ. මේ කර්මාන්තයේ ආශ්‍රිත උදෙන එක් ගැටලුවක් විදිහට අපිට මේ අහිතකර කාලගණක තත්ත්වයන් වර්ෂාපතනය වගේ තත්ත්ව අපිට පැහැදිලිවම හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනි. ඒ වගේම මේ කිරි කැපීම සඳහා පුහුණු ශ්‍රමිකයන් හිඟවීම අතීතයේ ඉඳන් මේ කටයුතු සිදු කරගෙන වැඩිහිටි දෙමාපියන්ගේ දරුවෝ මේ කර්මාන්තේ නිරත වෙන්නේ නැති ගැටලුවක් තියෙන දරුවනි. ඒත් එක්කම මේ රබර් කිරි ඒ හේතුව නිසා රබර් කිරි කැපීම සඳහා පුහුණු දැනුම තියෙන පුහුණු ශ්‍රමිකයන් අඩුකමත් මේ කර්මාන්තයේ සඳහා පවතින බලපාන ගැටලුවක් විදිහට දරුවනි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වර්තමාන තරුණ පරපුර රබර් කිරි කැපීමට දක්වන අකමැත්තත් මේ සඳහා හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. මේ රබර් කර්මාන්තයේ ආශ්‍රිතව විශේෂයෙන්ම රබර් කිරි නිෂ්පාදන ආශ්‍රිතව පවතින ගැටලු ප්‍රධාන ගැටලු විදිහට අපිට ඒ ටික හඳුන්වලා දෙන්න පුළුවන්. බලමු දරුවෝ එහෙනම් අපි මේ ගැටලු ටික රබර් කිරි නිෂ්පාදනය සම්බන්ධ මේ රබර් වගාව ආශ්‍රිත ප්‍රදේශවලට දුවේ පුතේ අධිකව පවතින වර්ෂාපතනය. ඉතින් මේ හේතුවෙන් රබර් කිරි කැපීම හා එකතු කිරීම අපහසුයි. මේ කිරි කැපීම සඳහා පුහුණු ශ්‍රමිකයන් හිඟයි. වර්තමානයේ තරුණ පරපුර රබර් කිරි කැපීමට දක්වන අකමැත්ත අපිට
හඳුන්ලා දෙන්න පුළුවන්. ප්‍රධාන කරුණු දරුවනේ එහෙනම් අපි මේ ගැටලු තුනක් කතා කරා. බලන්න මොනවද මේ ගැටලු තුනක් කතා කරා. මතක් කරගන්න දුවේ පුතේ අපි ගැටලු 1යි 2යි 3ක් කතා කරා. රබර් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ ශාක ස්‍රාව ලබා ගැනීමේදී ගැටලු මතුවෙන ගැටලු විදියට මේ රබර් කිරි නිෂ්පාදනය ආශ්‍රිත ගැටලු පිළිබඳවයි අපි කතා කරේ. ප්‍රධාන ගැටලු 3ක් කතා කළා දරුවනේ එහෙනම්. ඊළඟ ගැටලුව 4 වෙනි ගැටලුව. මේ ගැටලු අංක 4 තමයි දරුවනේ මේ රබර් ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට තියෙන රබර් රොටි නිසි පරිදි වියලා ගැනීමට අපහසු වීම දරුවනේ. ඔබ දැක්කා මේ රබර් රොටි වියලලා නැවත ඒවා එල්ලලා දුම් ගහනවා. දුමේ වියලීමක් සිදු කරනවා. ඉතින් මේ රබර් රොටි නිසි පරිදි වියලා ගැනීමට හැකි නොවීමත් මේ රබර් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලුවක් විදිහට මෙතනදී පැහැදිලිවම හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනේ. බලන්න දුවේ පුතේ එහෙනම් තවත් රබර් කර්මාන්තයේ නිෂ්පාදනාශ්‍රිත ගැටලුවක් තමයි මේ රබර් රොටි નિયમિત පරිදි වේලා ගැනීමට අපහසු වෙනවා. નિયમિત පරිදි වේලා ගැනීමට අපහසු වෙනවා. 5 වෙනි කරුණට යනවා අපි. තව දෙයක් තමයි බලන්න මේ කුඩා නිෂ්පාදකයන් බොහෝමයකට රබර් රොටි තැලීමට මෙන්න මේ රබර් රෝලක් නොමැතිවීම බලන්නකෝ දරුවනේ. ප්‍රධාන ගැටලුවක් නේ මේ කර්මාන්තය ආශ්‍රිතව තියෙන තවත්. මොකද දුවේ පුතේ මේ කර්මාන්තය ආශ්‍රිතව තියෙන තවත් ප්‍රධාන ගැටලුවක් වෙන්නේ කුඩා නිෂ්පාදකයන් ගත්තහම මේ රබර් ආශ්‍රිත මේ කටයුතු සිදු කරන මේ කුඩා නිෂ්පාදකයන් බොහෝමයකට තියෙන ගැටලුවක් තමයි දරුවනේ මේ රබර් රොටි තැලීම සඳහා රබර් රොටි තැලීමට රබර් රෝලක් නොමැතිවීම බලන්න දරුවනේ තියෙන ගැටලු. එහෙනම් දරුවනේ අංක 5 කුඩා නිෂ්පාදනය කියන් බොහෝමයකට මේ රබර් තැලීමට රබර් රෝලක් නොමැතිවීම දරුවනේ. ඒ වගේම දරුවනේ 6 වෙනි කාරණාවට යනවා අපි. 6 වෙනි කාරණාව බලන්න. රබර් රොටි දුම් ගැසීමට දුම් ගයක් නොමැතිවීම. අපි කියන රබර් රොටි දුම් ගැසීම අවශ්‍යයි කියලා ඒවා එල්ලලා දුම් ගැසීම සිදු කරන්න ඕනේ. ඉතින් මේ නිසියාකාරව සකස් කර ගැනීමගත් දුම් ගයක් නොමැතිවීමත් රබර් රොටි වියලා ගැනීමේදී දුවේ පුතේ දුම් ගස්වා ගැනීමේදී මේ කර්මාන්තය ආශ්‍රිතව තවත් පැන නගින ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් මොකද්ද ඒ ගැටලුව? රබර් රොටි දුම් ගැසීමට දුම් ගයක් නොමැතිවීම. ඒකත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. විසඳුම්. අපි ගැටලු ගැන කතා කරා. රබර් රොටි දුම් ගැසීමට දුම් ගයක් නැතිවීම, රබර් රෝලක් නැතිවීම දරුවනේ. රබර් රෝලක් මේ කුඩා කර්මාන්තකරුවන් නිෂ්පාදනකරුවන් සඳහා මේ රබර් රෝලක් නැතිවීම. රබර් රොටි ආශ්‍රිතව මේ කතා කරන ගැටලු ගැන කතා කරපුවාම දරුවනේ. ඒ වගේම නව පරපුරේ නූතන තරුණයන් අද වෙනට තරුණයන් මේ රබර් කිරි කැපීමේ කර්මාන්තය සඳහා ඔවුන්ගේ තියෙන අකමැත්ත, ඒ වගේම මේ සඳහා පළපුරුදු දැනුමක් නොමැතිවීම, රබර් කිරි කැපීම සඳහා තියෙන දැනුම පළපුරුදු තියෙන අයගේ තියෙන අඩුව පළපුරුදු දැනුම තියෙන අය නැතිකම හොයාගන්න අපහසුකම, ඒ වගේම අපි කිව්වා මේ වර්ෂාවත් එක්ක නැත්නම් මේ ප්‍රදේශවලට රබර් කිරි කැපීම සිදු කරන මේ ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය නිසා මේ රබර් කිරි කැපීම සහ එකතු කිරීමේ කටයුතු වලට බාධා පැමිණෙන එකක් දරුවනේ අපිට මේ ගැටලු විදියට අපි සඳහන් කරා. විශේෂයෙන් තවත් විදිහකට කියනවා නම් අපි මේ රබර් තුනී කර ගැනීම සඳහා මේ රබර් රෝල් නොමැතිවීමත් දරුවනේ ගැටලුවක් විදිහට අපි සඳහන් කරා. රබර් රෝල් නොමැතිවීමත් ගැටලුවක් විදිහට කතා කරා. එහෙනම් අපි මේ මුලින්ම බලන්න යන්නේ මේ ගැටලුව විසඳ ගන්න. අධික වර්ෂාව ලැබෙන ප්‍රදේශවල රබර් ශාකවල කැපුම් කට්ටය පොලිතීන් වලින් ආවරණය කරන්න පුළුවන්. මේ අධික වර්ෂාව ලැබෙන ප්‍රදේශවල දරුවනේ රබර් වල මේ කැපුම් කට්ටය ඔබ දැකලා ඇති මේක වීඩියෝ රූපරාමු මගින් වගේම පින්තූර මගින් දැකලා ඇති දරුවනේ අපි මේ වර්ෂා කාලයේදී අධික වර්ෂාව ලැබෙන ප්‍රදේශවල මේ වර්ෂාවෙන් මේ කට්ටය ආරක්ෂා කර ගැනීම සඳහා ජල ප්‍රතිරෝධී පොලිතීන් ජලය ප්‍රතිරෝධී නේද? පොලිතීන් හරහා මේ කට්ටයට ජලය එකතු වෙන්නේ නැහැනේ, ජලය යන්නේ නැහැනේ. ඒක නිසා අපිට මේ රබර් කට්ටය පොලිතීන් මගින් ආවරණය කරන්න පුළුවන් දුවේ පුතේ. අන්න විසඳුමක්
වර්ෂා කාලයේදී රබර් කිරි එකතු කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් කාරණාවක් විදියට. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ අපිට මේ අධික වර්ෂාව ලැබෙන ප්‍රදේශයේ රබර් ශාකවල කැපුම් කට්ටය දරුවනේ පොලිතීන් වලින් අපිට ආවරණය කරන්න පුළුවන්. මෙන්න විසඳුම් අංක 1. මෙන්න රබර් කර්මාන්තයේ ආශ්‍රිතව තියෙන ගැටලු සඳහා අපිට ඒ निराකරණය කර ගැනීම සඳහා විසඳුම් අංක 1. විසඳුම් අංක 2ට යන්කෝ අපි එහෙනම් මේ බලන්න. දරුවනේ මේ රබර් නිෂ්පාදන සඳහා නව තාක්ෂණයේ උපයෝගී කරගත් නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වලා දුන්නොත් අන්න නව පරපුර අතර අපිට ඒක ජනප්‍රිය කරන්න පුළුවන්. මේ සම්ප්‍රදායිකව සිදු කරන දෙමාපියන්ගෙන් මුතුන් මිත්තන්ගෙන් පැවතගෙන අතීතයේ සිටන් එන පරම්පරාවෙන් පැවතගෙන මේ ක්‍රමවේද සඳහා භාවිතා කරපු මේ ක්‍රමවේද අනුවට නව තාක්ෂණයේ මුසවුණු තාක්ෂණික ක්‍රමවේද මේ රබර් ආශ්‍රිත නිෂ්පාදන රබර් කිරි එක්රැස් කර ගැනීමේ කටයුතු කිරි කැපීම එකතු කර ගැනීමේ කටයුතු ඒ නිෂ්පාදන සකස් කර ගැනීමේ කටයුතු සඳහා නව තාක්ෂණික ශිල්පකම අනුගමනය කරමින් දරුවනේ මේ ක්‍රමවේද හඳුන්වා දීම තුළින් අපිට නව පරපුර මේ රබර් නිෂ්පාදන කර්මාන්තය සඳහා රබර් කිරි කැපීමේ කර්මාන්තය සඳහා ඔවුන්ව යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා කියන එක පිළිබඳ පැහැදිලිවම සඳහන් කරන්න පුළුවන් දරුවනේ. රබර් නිෂ්පාදන සඳහා නව තාක්ෂණයේ උපයෝගී කරගත් නිෂ්පාදන ක්‍රමවේදයන් හඳුන්වා දීමෙන් අන්න අපිට අලුත් පරපුරේ තරුණයන් ඒ පරපුර අතර මේ කර්මාන්තේ ජනප්‍රිය කරවන්න ප්‍රචලිත කරන්න හැකියාවක් තියෙනවා දරුවනේ. අතීතයේ භාවිතා කරපු සම්ප්‍රදායික ක්‍රම වෙනුවට නවීන තාක්ෂණයේ භාවිතා කළා මේවායේ වැඩි නිෂ්පාදනයක් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා මේ කර්මාන්තයේ දියුණු කර ගැනීමට තියෙන අවස්ථාවක් විදියට අපිට ප්‍රතිඵලදායක ක්‍රමවේදයන් විදියට මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් රබර් නිෂ්පාදන සඳහා නව තාක්ෂණයේ උපයෝගී කරගත් නිෂ්පාදන ක්‍රමවේදයන් හඳුන්වා දීම මගින් අපිට තරුණ පරපුර අතර මේ කර්මාන්තයේ ජනප්‍රිය කරවීම සඳහා ඒක එක් පියවරක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ සුළු පරිමාණ නිෂ්පාදකයන් සඳහා සහනදායි පොලි අනුපාත සහිතව දරුවනේ පහසු ණය ක්‍රම හඳුන්වා දීම හෝ අවශ්‍යතා සපුරාලීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දීම රබර් රෝල ලබා දීම දුම් ගෙවල් තනා දීම මේ දුම් ගැසීම සඳහා දුම් ගෙවල් නොමෙතවීම රබර් රෝල් නොමෙතවීම දුවේ පුතේ අපි විශේෂයෙන්ම කතා කරා මේ රබර් රොටි සකස් කරගන්න තියෙන ගැටලු ඒ රොටි වේල ගන්න දුම් ගහ ගන්න දුම් ගයක් නැති ගැටලු. එහෙනම් අපිට විශේෂයෙන්ම කටයුතු කරන්න පුළුවන් දරුවනේ මේ සුළු පරිමාණ රබර් නිෂ්පාදකයන් සඳහා සහල පොලි අනුපාත සහිතව දරුවනේ ණය පහසුකම් හඳුන්වා දීම සිදු කරන්න පුළුවන්. ඔවුන්ට මේ අවශ්‍ය උපාංග මිලදී ගන්න. එහෙනම් අවශ්‍යතා සපුරාලීම සඳහා ඒ සුළු පරිමාණ නිෂ්පාදකයන් සඳහා විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ට මේ රබර් රෝල් ලබා දීම දුම් ගෙවල් තනා දීම වගේ මගින් ඔවුන් මෝටිවේට් වෙලා අභිපේරණය වීම මගින් මේ කටයුතු සාර්ථකව සිදු කර ගැනීම මේ නිෂ්පාදනයේ ඵලදායීතාව වැඩි කර ගැනීම සඳහා කටයුතු සිදු කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම සුළු පරිමාණ නිෂ්පාදකයන් සඳහා මේ සහනදායි පොලි අනුපාත සහිතව පහසු ණය ක්‍රම හඳුන්වා දීම හෝ අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා දරුවනි බලන්න අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වලා දෙන්න පුළුවන්. රබර් රෝල් ලබා දීම කරන්න පුළුවන්. දුම් ගෙවල් හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන් අපිට ඒ කරුණු සඳහන් කරන්න පුළුවන් දරුවනි. අපි පැපොල් කිරි ලබා ගැනීම සම්බන්ධ ගැටලු කතා කරන්න යන්නේ. උසස් තත්ත්වයේ පැපෙන් නිෂ්පාදනය සඳහා අපි දන්නවා මස් කාසිත කර්මාන්තයේදී දරුවනේ විශේෂයෙන්ම නේද සොසේජස් මීට් බෝල්ස් නිෂ්පාදන කර්මාන්ත මස් ආශ්‍රිත කර්මාන්තවලදී වගේම දත් බෙහෙත් නිෂ්පාදනය සඳහා අපි දන්නවා දුවේ පුතේ මේ පැපෙන් යොදා ගන්නවා. ඉතින් මේ උසස් තත්ත්වයේ ගුණාත්මක පැපෙන් ලබා ගන්න නම් නියමිත ආකාරයට නියමිත පරිදි වර්ධනය වෙච්ච පැසුණු පැපොල් වල නියමිත ආකාරයට කැපුම් යොදලා අපද්‍රව්‍ය රහිතව මේ දේවල් පිරිසුදු තත්ත්වයේ පැපොල් කිරි එක්ස්ප්‍රෙස් කර ගැනීම වගේම මේ පැපොල් කිරි වියලා ගැනීමේ කටයුතු සාර්ථකව සිදු කිරීම මත තමයි දරුවනේ අපිට උසස් තත්ත්වයේ පැපෙන් ලබා ගැනීමට අවස්ථාව උදා වෙන්නේ. එහෙනම් අපි බලමු දරුවනේ මේ පැපොල් කිරි ලබා ගැනීම ආශ්‍රිතව තියෙන ගැටලු මොනවද කියලා. ගස් උස යාම වැනි හේතු නිසා කිරි කැපීම දුෂ්කරයි. අපි ඔබ දන්නවා මේ ගස් වලට අපි පිහියක් නේද හිටක
පිහියක් රඳවලා එමගින් තමයි මේ සිරස් අතට ඉහළ සිට පහළට සිරස් කැපුම් යොදන්නේ. අවසානයේදී මේ කැපුම් පහළදී හමු වෙන්න ඕනේ. පැපොල් ගෙඩිය පහළදී හමු වෙලා බඳුනට එකතු වෙන්න ඕනේ. ඉතින් මේ පැපොල් ගස්වල උස වැඩි වෙනකොට දරුවනේ අපිට පැපොල් කිරි නිරා ගැනීමේ කටයුතු සිදු කරන්න අපහසුයි. ඉතින් ඒක නිසා ඒක පැපොල් ගස්වල උස වැඩිවීම කියන එක ගැටලුවක් විදිහට මේ කර්මාන්තය ආශ්‍රිතව තියෙන අපිට සඳහන් කරන්න පුළුවන්. ගස් උස යාම වැනි හේතු නිසා කිරි කැපීම දුෂ්කර වෙනවා. පැපොල් කිරි ආශ්‍රිතව ලබා ගැනීම ආශ්‍රිතව තියෙන ගැටලු විදිහට දරුවනේ මේ පැපොල් ගස් උස යාම වැනි හේතු නිසා කිරි කැපීම දුෂ්කර වෙනවා. දෙවනි කාරණාව විදිහට මේ කෙටි කාලයක් තුලදී පැපොල් ශාකවල අස්වැන්න අඩුවීම හෝ නැති වෙලම යන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. බලන්න. කෙටි කාලයක් තුලදී ශාකයේ අස්වැන්න අඩුවීම හෝ නැති වී යාම සිද්ධ වෙන්න පුළුවන්. පැපොල් ශාකේ. ඒකත් ගැටලුවක්. පැපොල් කිරි ලබා ගැනීමේදී. ඒ වගේම කෙටි කාලයක් තුල නැවතත් වගා ඇති කරන්න අවශ්‍ය වෙනවා. දීර්ඝ වශයෙන් පැපොල් කිරි ලබා ගන්න නම් මේ කෙටි කාල සීමාවක් තුල කෙටි කාලයක් තුල නැවතත් පැපොල් වගාව ආරම්භ කරන්න වෙනවා. ඉතින් ඒක දිගින් දිගටම කරගෙන යන්න ඒක ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කරුණු අංක 4 විදිහට දරුවනේ එක් ගසකින් ලබාගත හැකි අස්වැන්න අඩුවීම. ඒකත් පැපොල් කිරි ලබා ගැනීමේදී ඇතිවන ගැටලුව. ගහකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩුයි එක ගහකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න. ඒ වගේම මේ කටයුතු සිදු කරන්න දරුවනේ පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම. ඒකත් ගැටලුවක්. මේ සඳහා පැපොල් කිරි රැස් කර ගැනීම, රැස් කරගත්ත පැපොල් කිරි පිරිසුදු එකතු කරගත්තා වගේම පිරිසුදුව ගබඩා කරන්න, පිරිසුදුව වේලීම කටයුතු සිදු කරන්න ඕනේ. ඉතින් මේක නිකාම ආවට ගියාට නොදැනෙන කරන්න බෑ. මේ සඳහා තියෙන පුහුණු දැනුම අඩුවීමත් පැපොල් කිරි රැස් කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් දරුවනේ. පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම. 6 වෙනි කරුණ. මේ නිෂ්පාදන සැකසීමේ ප්‍රාදේශීය කාර්යාල නොමැති වීම. ඔබ කොහෙවත් දැකලා තියෙනවද මේ ගම්මාන ආශ්‍රිතව මේ පැපොල් කිරි නිෂ්පාදන සකස් කරන ප්‍රාදේශීය කාර්යාල තියෙනවා. ඉතින් ඒක ගැටලුවක්. මේ සම්බන්ධ දැනුවත් කිරීම අවශ්‍ය තොරතුරු ලබා ගන්න අවශ්‍ය වුණාම කතා කරන්න, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න, තාක්ෂණික දැනුම ලබා ගන්න, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන මේ පැපොල් කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන නිෂ්පාදන සැකසීමේ ප්‍රාදේශීය කාර්යාල නැහැ දරුවනේ. ඒ සිදු කරන කර්මාශාලා තිබුණට ප්‍රාදේශීය වශයෙන් මෙවැනි නිෂ්පාදන සිදු කරන කාර්යාල දකින්න නැහැ. ඒක මේ පැපොල් කිරි එක්රැස් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුවක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. 7 වෙනි කාරණාව. බලන්න 7 වෙනි කාරණාව. නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමට පහසුකම් නොමැති වීමක් දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන්. මේ ලබාගත් නිෂ්පාදන අලෙවි කර ගැනීමට මේ කඩිනම් පහසුකම් නැහැ. ඉතින් ඒකත් ගැටලුවක් දරුවනේ. නිෂ්පාදනය සකස් කරලා තියලා අලෙවි කර ගැනීමේ පහසුකම් අඩු වුණාම මේ සම්බන්ධයෙන් කට් කරන අයට එපා වෙනවනේ. මුදල් ගන්න ගියපහම අලෙවි කරගන්න නිෂ්පාදන අලෙවියක් තිබුණ නැත්නම් නිමෙද පරිදි නිෂ්පාදන අලෙවි කරගන්න බැරි නම් අලෙවියක් නැත්නම් මාකට් එකක් නැත්නම් ඒ නිෂ්පාදනය තුල ඇත්තටම මේ වගේ නිෂ්පාදනය කරන්න ගුණාත්මක තත්ත්වයේ උසස් පැපොල් කිරි සඳහා හොඳ ඉල්ලුමක් තිබුණත් නමුත් මේ සඳහා වෙළඳපොළ අපිට ඉක්මනින්ම වෙළඳපොළ මේ සඳහා ලබා ගන්න කිට්ටුවම වෙළඳපොළ තියෙන හැකියාව අඩුයි. ඉතින් ඒකත් ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. නිෂ්පාදනය අලෙවි කර ගැනීමට පහසුකම් නොමැති වීම. ඉතින් ඒක පහසුකම් නැහැ. කරුණු අංක 8. වැඩි කිරි නිෂ්පාදනයක් ලබා දෙන ප්‍රභේද හිඟයි. මේ වැඩි කිරි නිෂ්පාදනයක් ලබා දෙන පැපොල් ප්‍රභේද හිඟවීමත් දරුවනේ මේ පැපොල් කිරි ලබා ගැනීම සම්බන්ධ ගැටලු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. අපි ගැටලු 8ක් කතා කරා. විසඳුම්. පැපොල් කිරි ලබා ගැනීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවට විසඳුම් වලට ගියොත් දරුවනේ අපි බලන්න මොනවද මේ විසඳුම් කියලා. අඩු උසකින් යුතු වැඩි පළලාවක් ලබා දෙන ප්‍රභේද හඳුන්වා දීම කරන්න පුළුවන්. මේ ගස් උස යනවා නම් නේද? ඉතින් මේ පැපොල් ප්‍රමාණය අඩු නම් ගන්න පුළුවන් කාලයේ කෙටි කාලයකදී අඩු පැපොල් කිරි ප්‍රමාණය නම් එකතු කරගන්න පුළුවන් ඉන්නේ. අපිට පුළුවන් අඩු උසකින් යුතුව වැඩි පළදාවක් ලබා දෙන ප්‍රභේද හඳුන්වා දෙන්න. ඉතින් ඕන තරම් පැපොල් ප්‍රභේද තියෙනවා. වැඩි උස යන්නේ නැතුව ගහේ විශාල වශයෙන් අස්වැන්න හට ගන්න පැපොල් ගෙඩි හට ගන්න ශාක තියෙනවා. ඉතින් උස අඩුයි නම් ඒ වගේම වැඩි අස්වැන්නක් හට ගන්න ප්‍රභේදයක් තෝරගන්න එහෙම හඳුන්වා දීමක් කරන්න පුළුවන් නම් සාර්ථකව මේ පැපොල් කිරි එක්රැස් කිරීම වැඩි පැපොල් කිරි ප්‍රමාණයක්
මේ පහසුවෙන් එක් රැස් කරගන්න පුළුවන් ගැටලු නැතුව. ඉතින් ඒක ඇත්තටම මේ අවස්ථාව සඳහා මේ ගැටලු සඳහා හොඳ විසඳුමක් වඩාත්ම හොඳ නිර්වෘල් විසඳුමක් විදිහට අපිට උස අඩු වැඩි නිෂ්පාදනයක් සහිත පැපොල් ප්‍රභේද හඳුන්වා දීම කරගන්න පුළුවන් පැපොල් කිරි මනාව එක් රැස් කර ගැනීම සඳහා. ඉතින් ඒක සුවිශේෂිත කරුණක් වෙනවා අපිට සඳහන් කරන්න පුළුවන්. විසඳුම් අංක 1 විදිහට දරුවනේ බලන්න මොකද්ද? අඩු උසකින් යුත් වැඩි ඵලදාවක් ලබා දෙන ප්‍රභේද හඳුන්වා දීම කරන්න පුළුවන්. 2 මේ විශේෂයෙන් පැපොල් කිරි කැපවීම පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න පුළුවන්. ඒ ජනතාවට කොහොමද මේ නියමාකාරයෙන් මේ කැපුම යොදන්නේ? ඉහළ සිට පහළට මේ සිරස් කැපුම් කොහොමද යොදන්නේ? අවසානයේ මේ කැපුම් සියල්ල ගෙඩියේ පහළදී හමුවන ආකාරයට නිබරදි ආකාරයට කොහොමද මේ කැපුම් යොදන්නේ? පැපොල් කිරි එක් රැස් කර ගැනීම සිදු කරන්නේ. හොඳින් පැසුණු නොයිදුණු ගෙඩි සඳහායි මේ කැපුම් යොදන්නේ. කැපුම් තල ඉතාම පිරිසුදු තත්ත්වයේ කැපුම් තල යොදාගත යුතුයි දරුවනේ. එහෙනම් කොහොමද මේ පැපොල් කිරි කැපීම සිදු කරන්න කියන එක පිළිබඳ පුහුණුවක් ලබා දුන්නා නම් දරුවනේ මේක සාර්ථක වෙනවා. අපිට ඒකත් සඳහන් කරන්න පුළුවන්. කිරි කැපීම පිළිබඳ පුහුණුවක් ලබා දීම. ඒ වගේම අපිට පුළුවන් නම් දරුවනේ මේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන හා අලෙවි පහසුකම් ලබා දෙන්න මේ ආශ්‍රිත කටයුතු එක් රැස් කරන පුද්ගලයන් සඳහා මේ විශේෂයෙන්ම මේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන සහ ඒ වගේම මේ කිරි අලෙවි පහසුකම් ලබා දීම සිදු කරා නම් දරුවනේ අපිට මේ කර්මාන්තයේ ගැටලු ටිකට විසඳුම් හොයාගෙන සාර්ථකව මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ කතාව අපිට හඳුන්වන්න පුළුවන් ක්‍රියාවලියේ සඳහන් කරන්න පුළුවන් දේ පුතේ. එහෙනම් මුලින්ම අඩුසකින් යුතු වැඩි ඵලදාවක් ලබා දෙන පැපොල් ප්‍රභේද හඳුන්වා දීම කිරීමෙන් දරුවනේ මේ කිරි එක් රැස් කර ගැනීමේ කටයුතු සහ අඩු කිරි ප්‍රමාණයක් එකතු කර ගැනීමේ ගැටලු වලට විසඳුම් ලැබෙනවා. කිරි කැපීම පිළිබඳ පුහුණුවක් ලබා දීම තුළින් දරුවනේ කිරි කැපීම පිළිබඳ තියෙන අඩු දැනුම වැඩි වර්ධනය වෙලා මේ සාර්ථකව මේ කටයුත්ත කරගන්න පුළුවන් අවස්ථාවක් බවට ඒකපත් වෙනවා. ඒ වගේම මේ පැපොල් කිරි සැකසීමේ මධ්‍යස්ථාන හා පැපොල් කිරි අලෙවි කර ගැනීම සඳහා අලෙවි පහසුකම් සලසා දීම මගිනුත් අපිට දුවේ පුතේ මේ ගැටලු මඟ හරගෙන ඒවට විසඳුම් සාදා ගැනීමට හැකියාව ලැබෙනවා දරුවනේ. හොඳයි අපි ඉදිරියට යමු. අපි පොල් මල්, තල් මල්, කිතුල් මල් වලින් ශ්‍රාවයන් ලබා ගැනීම සම්බන්ධ තියෙන ගැටලු ගැන කතා කරන්නේ. බලන්න තෙලිජ්ජ එක් රැස් කර ගැනීම. කිතුල්, පොල්රා, කිතුල්රා, තල්රා තෙලිදී එකතු කර ගැනීම. ඉතින් මේ ආශ්‍රිත ගැටලු ගැන කතා කරනකොට නොයෙකුත් නීතිමය පසුබිමුත් තියෙනවා දරුවනේ. මේවා නෙලා ගැනීම සඳහා නීතියෙන් තියෙන තත්ත්ව කොහොමද මේවා විශේෂයෙන්ම මේ රාමැදීමේ කටයුතු සඳහා බලපත්‍ර ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ කටයුතු කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් නීති විධිවිධාන පනවලා තියෙනවා. ඒ අනුව මේ පවතින නීති රාමුව අනුවත් මිනිස්සු මේ කටයුතු සිදු කරන්න විශේෂයෙන්ම මැලිකමක් දක්වනවා. ඒක නිසා ඒවා නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. මේ තියෙන බාධාකාරී තත්ත්වය ඇත්තටම අපි දන්නවා මේක අවදානම් සහගත ක්‍රියාවක්. මේ අතුරු දිගී අතුරකන යන්නේ එක ලණුවක් නේද? ලණු දෙකක් ගස් දෙක අතර බැඳලා අපි දන්න ගස් අතර ලණු බැඳලා තියෙන්නේ. කම දාලා තියෙන එක කඹේ අනිත් කඹේ අල්ලන් යට තියෙන කඹෙන් තමයි යන්නේ ගමන් කරන්නේ. ඉතින් ඒක අතුරු දිගී යාමත් අවදානම් සහගත කටයුත්තක්. පොල් ගස් වල නැගලා තල් ගස් වල කිතුල් ගස් වල නගිනවා කියන්නේ අවදානම් සහගත කටයුත්තක්. අවදානමක් තියෙනවා. ඉතින් එහෙමත් මේ කටයුත්ත නිරතලා ඉන්නකොට ඒ අයට මේක පහසුවෙන් සිදු කරගන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. රජයක් විදියට උනත් මේ සඳහා තියෙන නීති රීති ලිහිල් කරලා ඒ දේවල් හරියට කරගන්න පුළුවන් ක්‍රම සැලසුම් කරලා දීලා ජනතාවට ඒ කර්මාන්තය නිරතලා ඉන්න පුද්ගලයන්ට පහසුකම් සපයන්න ඕනේ මේ නිෂ්පාදන සඳහා. මේ අමුද්‍රව්‍ය විදියට මේ තෙලිදී අස්වනු ලබා ගැනීම සඳහා කිතුල් ආශ්‍රිත කර්මාන්ත දියුණු කරන්න පුළුවන්, පොල් ආශ්‍රිත කර්මාන්ත දියුණු කරන්න පුළුවන්, තල් ආශ්‍රිත මේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන්න නම් ඔවුන්ට මේ සඳහා ඇත්තටම මේ විශේෂයෙන් මේ පහසුකම් සැලසීම සිදු කරන්න ඕනේ. අපි කිව්වාගේ අර අවශ්‍ය දේවල් සඳහා මේ දරුවනේ. ඉතින් අපි බලමු මොකද්ද කියලා ඒකෙදි. විශේෂයෙන්ම ගැටලුව තමයි මල් කැපුම් කරුවන්ගේ හිගේ මේ මල් තැලීම. ඒ වගේම රා මැදීම සිදු කරන කැපුම් කරුවන් ඉතාමත් හිඟයි. මේ අතීතයේ සම්ප්‍රදායික වුණ පවතගෙන අයගෙන් ওই කීප දෙනෙක් අරෙන්න ගමක වුණත් මේ වගේ කරන එක්කෙනයි දෙන්නයි ඉන්නේ රා මදින කෙනා කියලා අයව හඳුන්වන්නේ. ඉතින් මීට වඩා උසස් සමාජ තත්ත්වයක් ලබා දීලා මේක අත්‍යවශ්‍යම ව්‍යාපාරයක් විදිහට දියුණු කරන්න පුළුවන් දරුවනේ. මේ එක පළාතකට ඒ ප්‍රදේශයකට මේ දේවල් කරලා මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබා ගන්න. ඉතින් මේ සඳහා ඒ පුහුණුව ලබා දීලා ඒ කටයුතු කරන්න
ඒ දාන ඖෂධ ගැන දැනුම් හඳුන්වීමක් කළා. ඒකට දාන විශේෂයෙන්ම ඖෂධ බැඳීම සිදු කරන ඖෂධ පිළිබඳ හඳුන්වා දීමක් කළා. ඉතින් මේ බොහෝම කලාතුරකින් වගේ තමයි මේ ගහකට ගිහිල්ලා මලක් මදින්න පුළුවන් පුද්ගලයෙක් දැනුම තියෙන ඒ අය ඉන්නේ. ඉතින් ඒ අය ඉදිහත් නිකන් අමුතු විදිහට බලන්නේ. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් මේක ඇත්තටම වැඩි දියුණු කරන්න මේ කර්මාන්තයේ තෙලිජ්ජ නිෂ්පාදනය ඒ ආශ්‍රිත පොල්රා තල්රා කිතුල්රා ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන්න මේ කර්මාන්තය දියුණු කරන්න නම් පුහුණු ශ්‍රමිකයන් ඕනේ මේ කටයුතු වල යන්න. ඉතින් ඒ සඳහා ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. පුහුණු දැනුම අඩුයි. එහෙනම් මතක තියාගන්න මේ පොල් මල්, තල් මල්, කිතුල් මල් වලින් ශ්‍රාවයන් ලබා ගැනීම ආශ්‍රිතව තියෙන ගැටලු විදිහට දරුවනේ අංක 1 මේ විශේෂයෙන්ම මල් කැපුම් කරුවන්ගේ තියෙන හිඟය, සේවකයන්ගේ හිඟය. ඒ වගේම මේ අස්වැන්න තෙලිදිය ලබා ගැනීම සඳහා දරුවනේ තවත් ගැටලුවක් තමයි වැඩි ඵලදාවක් ලැබෙන ගස් හිඟවීම. වැඩි ඵලදාවක් ලැබෙන ගස් මොකද හිඟයි. ඉතින් ඒකත් සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන් අංක 3 තුන්වෙනි කර්ණ විදියට දරුවනේ අපිට හඳුන්ලා දෙන්න පුළුවන්. අතරමැදියන් විසින් එකතු කරන තෙලිදිය වලට සීනු එකතු කරලා තත්ත්වේ බාල කිරීම ඒකත් සඳහන් කරන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. මොකද අතරමැදියන් විසින් එකතු කරන මේ තෙලිදිය වලට ඒගොල්ලෝ මොකද කරන්නේ? මේවට සීනි එකතු කරලා මේ වගේ තත්ත්වේ බාල කරනවා, ස්වභාවික තත්ත්වේ බාල කරනවා. ඉතින් තවත් හේතුවක් තමයි මේ ගුණාත්මක නිෂ්පාදන සඳහා හොඳ තත්ත්වයේ තෙලිදිය සඳහා ගුණාත්මක නිෂ්පාදන වලට වැඩිපුර මුදලක් නොගෙවීමත් හේතුවක් මේකට. කර්මාන්තයේ සම්බන්ධ තියෙන ගැටලුව. ප්‍රධාන ගැටලු 4ක් කතා කරා. මල් කැපුම් කරුවන්ගේ හිඟය, මේ මල් මැදීමට තියෙන පුද්ගලයන්ගේ හිඟය, ඒ වගේම වැඩි ඵලදාවක් ලැබෙන ගස්වල හිඟවීම, ඒ වගේම අතරමැදියන් විසින් මේ එකතු කරන තෙලදී වලට සීනු එකතු කරලා මේවායේ තත්ත්වේ බාල කිරීම. අවසන් වශයෙන් අපිට තව කරුණක් කියන්න පුළුවන් ගුණාත්මක නිෂ්පාදන වලට වැඩි මුදලක් නොගෙවීමත් මේ පොල් මල්, තල් මල්, කිතුල් මල් වලින් ශ්‍රාවයන් ලබා ගැනීම ආශ්‍රිතව පවතින ප්‍රධාන ගැටලු විදියට අපිට හඳුන්වන්න පුළුවන් දරුවෝ. කරුණු අංක 5 මතක තියාගන්න. හේන් ගොවිතැන හේතුවෙන් තල් හා කිතුල් පැල ඉවත් කිරීම. හේන් ගොවිතැන් කරනකොට දන්නවා විශේෂයෙන්ම මේ හේන් ගොවිතැන ගත්තාම අපි දන්නවා මේ පරිසර හිතකාමී ක්‍රියාවක් නෙවෙයි හේන් ගොවිතැන කියන්නේ. අතීතයේ ඉඳන් සිදු කරන ක්‍රියාවලියක් විශාල භූමි ප්‍රදේශයක් එලි කරලා ඒ කාලයේදී ඔන්න ගමේ පිරිසක් එකතු වෙලා ජනතාව එකතු වෙලා ග්‍රාමීය ජනතාව බොහෝ විට මේ කටයුතු වල නිරත වෙන්නේ. කටයුතු මේ විදිහට විශාල ප්‍රදේශයක් එලි පිහෙලි කරලා ගෙනි තියලා ඒ ප්‍රදේශයේ යම් වගාවක් සිදු කරනවා. ඒකේ අස්වැන්න නෙලා ගත්තට පස්සේ උන්න ඒක අතහැරලා දාලා ඊළඟට තවත් ස්ථානයක් තෝරගෙන මේ විදිහට වනාන්තර එලි පිහෙලි වෙනවා දරුවනේ මේ ක්‍රියාවලිය. ඉතින් අර විශාල ශාක මේ වගේ අස්වැන්න ලබා ගන්න තියෙන මේ තල් විශේෂයෙන්ම තල් හා කිතුල් පැල මොකද කරන්නේ? ජනතාව ඉවත් කරනවා මේ කටයුතු සඳහා. ඒව ගස් ඉවත් කරලා දානවා. කොටම් විශාල ශාක කපලා ඉවත් කරලා දාලා තමයි මේ හේන් වගාවන් සිදු කරන්නේ. වනාන්තර එලි පිහෙල කරලා ඒවා ගෙනි තියලා විශාල ගස් ඉවත් කරලා දානවා ඒ වගේ. එයා වැඩ පටක පහසු කරගන්න. ඉතින් මේ විදිහට අපි දන්නවා එකම ස්ථානයේ භාවිතා කරන තු කාලෙන් කාලයට විවිධ ස්ථාන මේ හේන් ගොවිතැන් සඳහා භාවිතා කිරීමෙන් ඇත්තටම මේක වන විනාශයටත් හේතුවක් වෙනවා. ඒ වගේම අපිට මෙතනදී මේ තෙලිදිය එක්රැස් කරගැනීම සම්බන්ධ තියෙන ගැටලුවක් විදිහට කියන්න පුළුවන්. හේන් ගොවිතැනට හේතුවෙන් තල්ලා කිතුල් පැල ඉවත් කිරීම ජනතාව සිදු කිරීමත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් හේන් ගොවිතැන හේතුවෙන් තල්හා කිතුල් පැල ඉවත් කිරීම සිදු වෙනවා. ඒකත් කියන්න ඕනේ විශේෂයෙන්. හයිනි කාරණා පුතේ ඉත්තෑවන් ඌරන් වැනි සතුන් පැලවලට හානි කිරීමෙන් පැලවඳ වී යාම සිද්ධ වෙනවා. විශේෂයෙන් තල් කිතුල් වැනි පැලවලට කුඩා පැල සඳහා මේ ඉත්තෑවන් වල් ඌරන් වැනි සතුන් පුතේ මේ පැලවලට හානි කිරීමෙන් පැල වඳ වී යාමකට තර්ජනයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම 7 වෙනි කරුණ. 7 වෙනි කරුණ විදිහට පුතේ අපිට කියන්න පුළුවන් අලින්ගේ ආහාර සඳහා කිතුල් ගස් සහ පොල් අතු කැපීම සිදු වෙනවනේ පුතේ. ඒවෙන් ගස් බාල වෙනවා. අලින්ගේ ආහාර සඳහා මේ ගුණ දෙනවා. පොල් බොඩ, කිතුල් බොඩක් දෙනවා. මේ ඒ වගේම කිතුල් කොළ, පොල් කොළ මේවා අලින් සඳහා ආහාර වශයෙන් විශාල විදිහට සතුන්ට දෙන්න මේ ගස් වල අතු කපනවා. ඉතින් ඒක නිසා අපිට මේ ශාක බාල වෙලා මේ නිෂ්පාදන අඩු වෙන්න මේ කර්මාන්තය ආශ්‍රිත තියෙන තවත් ගැටලුවක් විදිහට හඳුන්වන්න පුළුවන් දරුවනේ අලින්ගේ ආහාර සඳහා කිතුල් ගස් සහ පොල් අතු කැපීම සඳහන් කරන්න පුළුවන්. ඒකත් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ පොල් ශාකයේ ආශ්‍රිතව තියෙන රෝගයක් විදිහට අපි දන්නවා රතු පොල් කුරුමිනිය හා කළු පොල් කුරුමිනිය මගින් පොල් ශාක මේ ශාක වලට හානි කරනවා දරුවනි. එහෙනම් මතක තියාගන්න මේ තාල වර්ගයේ ශාක වලට හානි කරනවා රතු කුරුමිනියාගේ හානිය හේතුවෙන් ගස්
කඩා වැටෙනවා. ඔබ දැකලා ඇති. කතුරකින් කාලා වගේ පොල් ගස්වල දකින්න තියෙනවා මේ කුරුමිනි හානිය. කුරුමිනියා මේ ශාකයේ අපි දන්න සිදුරු කරගෙන මේ විවිධ අවස්ථාවලදී මේ ශාකයට හානි කරනවා. ලාබාල අවධියේදී ඒ වගේම මේ අපි දන්නවා අනිත් සාමාන්‍ය වයසකට ගියාට පස්සේ ශාක වලට මේ හානි කරාට පස්සේ අපි දන්නවා ගොබේ කඩාගෙන වැටලා මුළු ශාකයේම කඩා වැටීම සිද්ධ වෙන්න පුළුවන්. ගස් කඩා වැටීම සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රතු පොල් කුරුමිනියාගේ හානි හේතුවෙන් මේ තාල වර්ගයේ ශාක වලට ඇති වුණ හානි නිසා දරුවනේ මේ අපි විශේෂයෙන්ම තෙලිජ්ජ ලබා ගැනීම සඳහා මේ මැදීම් කටයුතු කිරීමේ ගැටලු විදියට හඳුන්වන්න පුළුවන් අපිට. අපි නවවන කාරණාව විදියට අපිට මල් මැදීම සඳහා පවතින නීති වලින් ඇතිවන බලපෑම් අන්න බලන්න. මේ සඳහා නීතිමය බලපෑම් තියෙනවා දරුවනේ. යන්නේ නීතිමය බලපෑම් ඒවා ලිහිල් වෙනවා නම් මේ කටයුතු සිදු කරගන්න ජනතාවට ඒ ආශ්‍රිත කර්මාන්ත වැඩි දියුණු කර ගැනීමට අපිට අවස්ථාව තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ මල් මැදීම සඳහා දරුවනේ පවතින නීති වලින් බලපෑම් ඇති වෙනවා. ඒකත් අපිට මෙතනදී ගැටලුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. විසඳුම් වලට යන් අපි. විසඳුම් අංක 1ට යන්. මේ ශාකවලට ප්‍රයෝජනවත්භාවය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරලා අක්‍රමවත් ලෙස ගස් කැපීම නතර කරගන්න ඉදි කිරීම කටයුතු සඳහා ඒ වගේම අපි ඔය කිව්වා වගේම මේ කලින් ගැටලු වලට කිව්වා වගේ දුවේ පුතේ අපි දන්නවා මේ විශේෂයෙන්ම හේන් ගොවිතැන් කටයුතු සඳහා ජනතාව මේ අක්‍රමවත් ලෙස මේ කිතුල් තෙල් තල් පොල් ගස් කපා දැමීම සිදු කරනවා දරුවනේ. ඉතින් මෙන්න මේ ආකාරයට අක්‍රමවත් ලෙස මේ ගස් කපලා දානවා කියන්නේ මේ නිෂ්පාදන ලබා ගන්න තියෙන ශාක වටිනා ශාක පුතේ ඉවත් වීම නිසා. ඉතින් මේ කර්මාන්තය අපි දන්නවා අපි ඊටාම පහළ අඩියකට යන්න පුළුවන්. මේ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන එක අඩු වෙන්න පුළුවන්. බොහෝම කලාතුරකින් ටිකක් හදාගෙන එනවා. ඉතින් ඒ සඳහා ගොඩාක් ලොකු ඉල්ලුමක් තිබුණත් මේ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පුතේ ඉතින් ඇත්ත වශයෙන්ම මේවා සිදු කරන්න මේ තෙලිදිය ලබා ගන්න පුද්ගලයන්ට මේ කාර්යයට බාධා පැමිණෙන්න හේතු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ඒ කලින් කතා කරපු ගැටලු. ඉතින් මේ ගැටලු වලට විසඳුමක් විදිහට අපිට විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ මේ ශාකවලට ප්‍රයෝජනවත්භාවය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න පුළුවන්. තල් ශාකයේ, පොල් ශාකයේ, කිතුල් ශාකයේ කියන අපි කප්රුක කියලා පොල් ශාකයේ හඳුන්වන්නේ නේද දරුවනේ? මොන තරම් නිෂ්පාදනය මොනවත් අපත දාන්න නැතුව කොච්චර නිෂ්පාදන ලබා ගන්න පුළුවන් කප්රුකක්ද ඉතින්. ඉතින් ඇත්තටම ඒ වගේම තමයි කිතුල් ශාකයත්. ඒ වගේම සමහර තල් ශාකයත් තාල වර්ගයට අයත් වෙන ශාක. ඉතින් මේ ශාක වලින් තියෙන ඵල ප්‍රයෝජන පිළිබඳව ජනතාව දැනුවත් කරන්න පුළුවන්. ඒ හේතුවෙන් නතර වෙන්න පුළුවන් කියලා අදහස් කරන්න පුළුවන් අපිට තැන මේ ගස් ඉවත් කරලා දාන අපරාධයක් ඇත්තටම දරුවනේ ඒක. එහෙනම් හොඳට මතක තියාගන්න දුවේ පුතේ මේ පළවෙනි කරුණ විදියට හඳුන්වලා දෙන්න පුළුවන් මේ විශේෂයෙන්ම මේ තාල වර්ගයේ ශාකවල තියෙන ප්‍රයෝජනවත් බව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සිදු කරලා මේ අක්‍රමවත් ලෙස ගස් කැපීම වහාම නතර කරන්න කටයුතු කරන්න ඕනේ දරුවනේ. අක්‍රමවත් ලෙස වැටට තියනවා කියනවා, තාප් පොළට ගිහිල්ලා කියනවා, ගෙවල් වලින් රණ්ඩු වෙනවා, පොල් වැටෙනවා මේවා. නේ දරුවනේ ඒ වාගේ නිසා මේවා කපා දැමීම සිද්ධ වෙනවා. ඉතින් නිවෙස් සිද්ධ කරනකොටම මේවා ක්‍රමානුකූලව වග බලා ගත්තා නම් ඒ කටයුතු කරන්න. ඒ වගේම මේ ආකාරයට ඉදිකිරීම් කටයුතු සඳහා විශාල පරිමාණයෙන් මේවා ඉවත් කරන්න නැතුව නේද දරුවනේ ඒ සඳහා විකල්ප ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අර වන විනාශය සඳහා සිදු කරන ක්‍රමයක් විදියට අපි දන්නවා විශේෂයෙන්ම හේන් ගොවිතැන් වගේ කටයුතු විදියට මේ අපිලිවත් විදියට කරන්න නැතුව මේ කටයුතු ක්‍රමවේදී විදියට පරිසර හිතකාමී සිදු කරන්න පුළුවන් මේ ශාක ප්‍රජාව ආරක්ෂා කරගන්න. එම ආරක්ෂා කරගත්තොත් තමයි අනාගතයේදී තිරසාර ලෙස මේ නිෂ්පාදන සඳහා මේ සම්පත් භාවිතා කිරීමට අවස්ථාව සැලසෙන්නේ දරුවනේ. එහෙනම් දෙවනි කරුණට අපි යමු. කරුණු අංක 2. සැරසෙලි සඳහා අතු කැපීම වළක්වා ගැනීම හා නිෂ්පාදන සඳහා ශාක වගා කරන්න පුළුවන්. ඉතින් මේ සැරසෙලි සඳහා කිතුල් අතු කපනවා, තල් අතු ගන්නවා, කිතුල් අතු ගන්නවා නේද දරුවනේ. ඉතින් මේ පොල් ආශ්‍රිත පොල් ගොබේ කපා ගන්නවා, පොල් මල් ගන්නවා. ඉතින් මෙන්න මේ කටයුතු සඳහා ඇත්තටම දුවේ පුතේ විශේෂයෙන්ම විවිධ සංස්කෘතික අවස්ථාවන් සඳහා වගේම විවිධ අවස්ථාවන් සඳහා මේ පොල් මල්, කිතුල් ගහේ කිතුල් පත්‍ර, ඉතින් මේ තල් ශාකේ තල් පත්‍රනේ මේ විවිධ දේවල් වලට අර වැටවල් වලට හිටවන්නනේ විවිධ උමනාවන් සඳහා මිනිස්සු දරුවනේ සැරසෙලි සඳහා මේ අතු කැපීම වළක්වා ගැනීම වගේම නිෂ්පාදන සඳහා දරුවනේ මේ ශාක වගා කරන්න පුළුවන් නම් වැඩිපුර ඇත්තටම අපිට මේ ස්වයං පෝෂිත ආර්ථිකයක් හදා ගන්නවා කියන එක තවත් ඈතක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ දරුවනේ. අපේ රටේ තියෙන නිෂ්පාදන
අපේ රටේ තියෙන පරිසර තත්ත්වය, භූගෝලීය තත්ත්වය, ස්වයංපෝෂිත ශාස්ත්‍රීය සටක් බිහි කරන්න අතීතයේ අපිට මෙවැනි යැපුම් කෘෂිකර්මාන්තයක් තිබුණ දරුවනේ ස්වයංපෝෂිත රටක්. පිට රටවල් වලටත් හාල් අපි මෙහි ඉඳලා අපේ රටේ ඉඳන් නැව් පිටින් එක්ස්පෝර්ට් කරා දරුවනේ. මේ සියලු දේවල් දේශීය එළවලු පළතුරු සියලුම දේවල් අපිට අවශ්‍ය කරන දේවල් අපේ රට තුල තිබුණ දරුවනේ. අපි කොහෙන්වත් මේ දේවල් ගෙනාවේ නැහැ. නිවහල් ජාතියක් විදිහටයි අපි හිටියේ දුවේ පුතේ. ඉතින් සියලුම අපේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අපේ මුතුන් මිත්තෝ මේ දේවල් කුඹුරු අස්සයක් දෙව්වා. මේ දේවල් හානි නොකර පරිසරයට හානි නොවි පරිසරයට අනුගත වෙමින් භෝගවග්ග කටයුතු කරා. නිෂ්පාදන කටයුතු සිදු කරා. ඉතින් ඇත්තටම දැන් ආයේ අපිට මේ ආපස්සට යන්න වෙලා තියෙන්නේ. මොකද මේ තාක්ෂණයත් එක්ක පරිසර හිතකාමී ලෙස ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය හරහා දරුවනේ නව නිෂ්පාදන සිදු කරොත් අපිට ඇත්තටම අපේ මේ රට ස්වයං පෝෂිත කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ආකාරයට මේ සැරසෙලි අතු කැපීම් කටයුතු සඳහා මේවා දීර්ඝ වශයෙන් දිගු කාලීනව මහා පරිමාණ වශයෙන් මේවා යොදා ගැනීමෙන් වැළකීලා දරුවනේ තිරසාරන්දමින් කටයුතු කරොත් මේ ශාක වගා කිරීම ආරම්භ කරොත් අපිට පුළුවන් මේ නිෂ්පාදන සඳහා තියෙන ගැටලු අවම කරගන්න දරුවනේ. තවත් කරුණක් විදිහට දරුවනේ අපිට මේ ශ්‍රාව රැස් කර අවසන් ශාක කපා දැව ලෙස ප්‍රයෝජනෙට ගැනීමෙන් පලිබෝධකයන් බෝවීම වළක්ව ගන්න පුළුවන්. අන්න බලන්නකෝ. මේ අපි අර කියවනේ රතු කුරුමිනියාගෙන් හානියෙන් මේ ශාක කඩා වැටෙන්න ඇද වැටෙන්න විනාශ වෙන්න පුළුවන් මේ කුරුමිනි හානිය ගත්තාමත් දරුවනේ තම බරපතල කාරණාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ තාල වර්ගයේ ශාක වලට බලපාන කුරුමිනි රෝග උවදුරු කෘමි රෝග උවදුරු මගින් මේ ශාක විශාල පරිමාණයෙන් විනාශ වෙලා යාමකට ලක් වෙනවා. ඉතින් ඒවට නිසි ප්‍රතිකර්ම ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. ඒ වගේම ඊට විසඳුමක් විදිහට මේ විශේෂයෙන්ම ශ්‍රාව රැස් කරගෙන අවසන් වෙච්ච ශාක තියෙනවනේ. අන්නේ ශාක දැව විදිහට කපලා ප්‍රයෝජනට ගන්න පුළුවන් ඉදිකිරීම් කර්මාන්තයේදී ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී විවිධ අවශ්‍යතාව සඳහා මේවා ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ ආකාරයට ශ්‍රාව රැස් කරගෙන අවසන් වෙච්ච ශාක කපලා දැව විදිහට ප්‍රයෝජන ගත්තොත් දරුවනේ අපිට මේ පලිබෝධකයන්ගෙන් බෝවීම වළක්ව ගන්න පුළුවන්. පලිබෝධකයන් අපි දන්නවා විවිධ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා තියෙනවා. කීට අවස්ථා, සෝඹුල් අවස්ථා, ඔවුන්ගේ බිත්තර මෙන්න මේවා මගින් මේ ශාක තුල අර අපි නිෂ්පාදනය සිදු කරගන්න නැති ශාක තුල මේ සතුන් ව්‍යාප්ත වෙලා ඉඳලා අනිත් වගාවන් තුල තියෙන මේ අනිකුත් ශාක වලටත් මේ රෝග පලිබෝධ පැතිර යාම නිසා ඒවත් තරුණ වයසේ තියෙන ශාකත් විනාශ වෙලා යන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම මේක හොඳ කාරණාවක්. ශ්‍රාව රැස් කරලා අවසන් වෙච්ච ශාක කපලා ඒවා දැවල ලෙස ප්‍රයෝජනට ගැනීමෙන් මේ පලිබෝධකයන් පැතිරීම ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බෝවීම වළක්වා ගන්න කටයුතු සිදු කරන්න පුළුවන්. ඒකත් සුවිශේෂිත කාරණාවක්. විසඳුම් අංක 4. සුළු පරිමාණයේ නිෂ්පාදනාගාර ඇති කරන්න පුළුවන් පුතේ. මේ නිෂ්පාදන කටයුතු සිදු කරන සුළු පරිමාණයේ නිෂ්පාදනාගාර ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේ කර්මාන්තය දියුණු කරගන්න පුළුවන් ගැටලු වලට විසඳුම් විදියට මේ නීතිමය පැත්තෙන් තියෙන බාධාවන් ගැටලු අඩු කරන්න ඕනේ පුතේ. නීතිමය පැත්තෙන් මේ තෙලිදිය ලබා ගැනීම සඳහා ජනතාවට ඒ තියෙන බාධාවන් අඩු කිරීම මගින් නිෂ්පාදනයේ ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන්. එතකොට ජනතාව මැලි වෙනවා මේ කටයුතු කරලා හිරේ විලංගුවේ වැටෙන්නේ නිකන් පොලිසිය උසාවි ගානේ යන්න ඕනේ නැහැ නේ දඩ ගන්න කියලා ජනතාව නිකන් ඉන්නවා. ඒක නිසා මේවට තියෙන මේ නීති ලිහිල් කිරීම මගින් මේ නිෂ්පාදන සඳහා ජනතාව පෙළඹවීමෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කරන්න ඒ කර්මාන්ත වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. වැඩි ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයව. ගස් මදින්නන්ගේ සේවය ඇගීමකට ලක් කිරීම බලන්නකො. ඒකත් විශේෂයෙන් මේ ගස් මදින කෙනෙක් හිටියොත් රා මදින කෙනෙක් හිටියොත් ටික 아무තු විදිහට බලන්න. ඉතින් මේක උසස් සේවාවක් විදිහට මේ කටයුත්ත මේ ඔවුන්ගේ සේවාව අගය කරන්න පුළුවන්. මේ නිෂ්පාදනය සඳහා මේවා ලබා දෙන පුද්ගලයන් බලනකො කොච්චර අවදානමක් අරගෙනද මේ අතුරක යන්නේ. ඉතින් මේ පුද්ගලයන්ගේ සේවය ඇගීමකට ලක් කරොත් එවුන් මොටිවේට් වෙනවා, අභිප්‍රේරණය වෙලා මේ වැඩිපුර මේ ශේෂ්ත්‍රයට මේ රැකියා ශේෂ්ත්‍රය සඳහා මේ ගස් මැදීම තෝරගෙන කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ජනතාවට ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට රැකියා අවස්ථාවක් ලැබෙනවා වගේම ස්වයං රැකියාවක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වගේම රටේ මේ නිෂ්පාදනයටත් ඒක දායකත්වයක් ලබා දෙනවා. එහෙනම් ඔවුන්ව විශේෂයෙන්ම ගස් මදින්නන්ගේ සේවය අගීමකට ලක් කිරීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඇත්තට මේ මගින් ඔවුන් මොටිවේට් වෙලා මේ කටයුතු සාර්ථකව සිදු කිරීම අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් කරුණක් විදිහට දුවේ පුතේ අපිට කියන්න පුළුවන් බලන්න මේ ගස් මදින්නන් සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම බලන්නකෝ. ඔවුන්ට මේ අවදානම් සහගත රැකියාවක් කරන්න. ඉතින් උන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්. අන්න බලන්න. එතකොට ඒගොල්ලෝ බය නැතුව මේ කටයුතු වලට නිරත වෙන්න
යොමු වෙනවානේ. රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන්. ඒකිනුත් මේ සේවකයෝ මොටිවේට් වෙනවා. හදිස්සියේ අපිට කරදරයක් වුණොත් ඔන්න අපේ ගෙවල් වලට දරුවන්ට මෙන්න මේ වගේ ප්‍රතිලාභයක් හම් වෙනවා කියන එක පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඉතින් ඔවුන් එතකොට මේ කටයුතු නේද? ඔවුන්ට මේ සේවා කාලය තුල මේ රක්ෂණයක් ලබා දෙන්න පුළුවන් දරුවනි. ඒ අවදානම පිළිබඳ අවදානම් කළමනාකරණයක් විදියට නේද? රක්ෂණ ආයතන හරහා මේවා ඒ අයට පිරිනමන්න කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ අපිට ගැටලුවට විසඳුමක් විදියට මේ කර්මාන්තය ආශ්‍රිතව තියෙන සදාහන් කරන්න පුළුවන් දරුවන. අපි බලමු මේ ශාක ශ්‍රාව හා ශාක සාර ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළඳපොළ තුන තුළ තියෙන ඉල්ලුම පිළිබඳවයි දරුවනේ අපි දැන් කතා කරන්න යන්නේ. බලන්න දුවේපුත අපි දැන් කතා කරන්නේ මේ ශාක ශ්‍රාව ශාක සාර ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළඳපොළ තුළ තියෙන ඉල්ලුම මොකක්ද කියලා. මාකට් එකේ මේ සඳහා තියෙන ඉල්ලුම එහෙනම් බලන්නකෝ. මේ ශාක නිස්සාරක ආශ්‍රිත නිෂ්පාදන සඳහා වර්තමාන වෙළඳපොළෙහි විශාල ඉල්ලුමක් දකින්න පුළුවන් පුතේ. මොනවද පුතේ? මේ ශාක නිෂ්පාදන ශාක නිස්සාරක ශාක මගින් නිස්සාරණය කරගන්නා නිෂ්පාදන දරුවනේ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වර්තමාන වෙළඳපොළ තුළ වැඩි විශාල ඉල්ලුමක් දකින්න පුළුවන්. ඒ සඳහා තියෙන ප්‍රධාන මුල් වන හේතු කිහිපයක් තියෙනවා. මේවායේ තියෙන ඖෂධීය වටිනාකම. දැන් අපි ගත්තාම වෙනිවැල් ඒ වගේම බොහෝ විට ඔබ දන්නවා මේ අපි දන්නවා තාම ඖෂධීය වටිනාකමක් තියෙන ශාක විදිහට කෝමාරිකා වගේ ශාක වගේ තියෙන මේ ඖෂධීය වටිනාකම හේතුවක් වෙනවා මේවා. දැන් අද කාලේ මේ දියුණුවකටපත් වෙන්න මේ ශාක මගින් නිස්සාරණය කරගන්න ආශ්‍රිත නිෂ්පාදන වර්තමාන වෙළඳපොළෙහි ඒ පිළිබඳ විශාල ඉල්ලුමක් දකින්න පුළුවන්. ඒ සඳහා මුල් වන හේතු කිහිපයක්. එකක් තමයි පුතේ ඖෂධීය වටිනාකමක් පැවතීම. දේශීය ආයුර්වේද වගේම ඖෂධීය අපේ රටේ තුල මේ ඖෂධ විදියට භාවිතා කිරීම තුළින් ඒ ඖෂධීය වටිනාකම අපිට හඳුන්වන්න පුළුවන් මේ නිෂ්පාදන දියුණු වෙන්න හේතුවක් විදියට. විවිධ රෝගාබාධ සඳහා විශේෂයෙන්ම කියනවා දිය වැඩියාව සඳහා ඔසුවක් විදියට යොදා ගන්න පුළුවන්. අනිකුත් රෝග සඳහා යොදා ගන්න පුළුවන්. අපේ නේ දරුවනේ මේ කායික රෝග සඳහා ඔසු විදියට සකස් කරගන්න පුළුවන්. ඉතින් ආයුර්වේදයේ විවිධ මේ රෝගාබාධ සඳහා අපි විශේෂයෙන්ම කතා කරන්නේ මේ ඔසුවක් නොවන ශාක පැලෑටියක් නැති තරම්. ඉතින් ඒ නිසා මේ ශාක වලින් ලබා ගන්න පුළුවන් විවිධ නිෂ්පාදන නිස්තාරක මගින් ඇත්තටම මේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඒක ඊටාම ප්‍රමුඛතාවයක් වැඩි අවස්ථාවක් මේ නිෂ්පාදන කෙරෙහි ලැබෙන්න හේතු සාධකයක් විදිහට අපිට පැහැදිලිවම සඳහන් කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් බලන්නකෝ දුවේ පුතේ මේ ශාක නිස්සාරක ආශ්‍රිත නිෂ්පාදන සඳහා වර්තමාන වෙළඳපොළේ විශාල ඉල්ලුමක් දැකිය හැකි. ඒ සඳහා මුල් වන හේතු කිහිපයක් තියෙනවා. ඖෂධීය වටිනාකමක් පවතිනවා. සමහර ශාක සාර ශ්‍රාව ද්‍රව්‍යවල විශාල වශයෙන් ඖෂධීය ගුණ තියෙනවා දරුවනේ. ඒ නිසා ඖෂධීය ගුණයෙන් යුත් නොඑක් නිෂ්පාදන සඳහා මේවා යොදා ගන්නා බැවින් ඒ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. මේ බලන්නකෝ අපි කියපු කවුද? කෝමාරිකා යුෂ. දැන් මේ කෝමාරිකා මහා පරිමාණයෙන් වගා කරනවා දුවේ පුතේ. ඉතින් ඒවා විශේෂයෙන්ම මේවා නිෂ්පාදනය කරන කෝමාරිකා ආශ්‍රිතයි ඖෂධීය නිෂ්පාදනය කරන සමාගම් මගින් මේවා ඒ ගොවීන්ගෙන් මිලදී ගැනීම සිදු කරනවා දරුවනේ. විශාල ඉතින් මේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් මේ වගාවක් විදිහට අපිට මේවා සඳහන් කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අපිට කොළ කැඳ, ඔසු පෑන්, ඒ වගේම තල තෙල් වගේ නිෂ්පාදන කොළ කැඳ සඳහා අපිට මේ ශාකසාර යොදා ගන්න පුළුවන්. තල තෙල් සඳහා ශාකසාර යොදා ගන්න පුළුවන්. කොළ කැඳ, ඔසු පෑන් වැනි දේවල් සඳහා දරුවනේ අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් සුවිශේෂිත අවස්ථාවක් විදිහට අපිට මේ වෙළඳපොළ ඉල්ලුම පිළිබඳව කතා කරද්දී මේ සම්බන්ධයෙන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනේ පැහැදිලි. ආවේනික සුවඳ හා රසයක් පවතිනවා පුතේ මේ ශාකසාර සහ ශාක ශ්‍රාවවල පුතේ ආවේනික සුවඳක් සහ රසයක් පවතිනවා. ඒකත් මේ තුල වෙළඳපොළ ඉල්ලුම වැඩි වෙන්න වැඩි ඉල්ලුමක් මාකට් එක තුල පවතින්න ප්‍රධාන හේතුවක් වෙනවා. සමහර ශාකසාර ශ්‍රාවවල ආවේනික සුවඳ හෝ රසයක් ඇත. ඒ නිසා මේවා සුවඳ විලවුන් විනත් සගන්ධ ද්‍රව්‍ය ආහාර රස ගැන්වීම වැනි කාර්යයන් සඳහා යොදා ගන්නා බැවින් ඒ සඳහා ඉල්ලුමක් තියෙනවා. මොනවද? සැවෙන්දරා තෙල්, පැංගිරි තෙල්, කුරුඳු තෙල්, විනාකිරි, රෝස වතුර හඳුන්වන්න පුළුවන් දරුවෝ. සීනි සඳහා ආදේශකයක් විදිහට අපිට යොදා ගන්න පුළුවන්. අන්න බලන්න. පැණි, හකුරු වැනි නිෂ්පාදන සීනි සඳහා ආදේශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ සඳහා ඒවාට වැඩි ඉල්ලුමක් තියෙනවා දරුවනේ. කිතුල් පැණි, කිතුල් හකුරු වැනි නිෂ්පාදන සීනි සඳහා ආදේශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. බොහෝම ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ හකුරු පැණි වැනි නිෂ්පාදන සඳහා නොයෙකුත් නිෂ්පාදන වලට අමුද්‍රව්‍ය විදිහට පුතේ මේ ශාකසාර ශ්‍රාව භාවිතා කරන්න පුළුවන්. ශාක වලින් ලබා ගන්නා නිස්සාරක යොදා ගන්න පුළුවන් දරුවනේ. මතක තියාගන්න. නොයෙක් නිෂ්පාදන වල අමුද්‍රව්‍ය වල ශාකසාර
ස්‍රාව යොදා ගන්නවා. උදාහරණයක් විදිහට ටයර් නිපදවීමට දුම් ගැසූ ෂීට් රබර් යොදා ගන්නවා. සබන් නිෂ්පාදනයට තෙල් වර්ග යොදා ගැනීම සිදු වෙනවා දරුවෝ. පොල් තෙල් යොදා ගන්නවානේ. සබන් නිෂ්පාදනයේ තෙල් වර්ග එලෙස යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. සායම් වර්ග නිපදවීමට යොදා ගන්න පුළුවන් දුවේ පුතේ බලන්න මොනවද සායම් වර්ග නිෂ්පාදන නිල්ලාවරිය පතංගි බුළු. ශාක ස්‍රාව නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම මේ බලන්න. පොල් තල් ශාක ස්‍රාව ශාක වලින් ලබා ගන්නා ස්‍රාව පොල් තල් කිතුල් වලින් තෙලිජ්ජ තෙලිදිය ලබා ගන්නවා. ශාක වලින් ලබා ගන්නා මීරා වලින් පුතේ තෙලිදිය මීරා මගින් මොනවද පැණි හකුරු නිෂ්පාදනය කරනවා. පැණි සහ හකුරු සීනි වලට ආදේශකයක් විදිහට යොදා ගන්න පුළුවන් නිසා දේශීය විදේශීය වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තියෙනවා පුතේ. ඒ වගේම ෆයිනස් කිරිවල පවතින ගම් රෙසින් සහ ටර්පිනෝල් නොයෙක් නිෂ්පාදන සඳහා යොදා ගන්නා පුතේ. ගම් රෙසින් වලින් වාර්නිෂ් තීන්ත වර්ග තීන්ත තිනර් මුද්‍රණ තීන්ත වීදුරු කෙදි සබන් චුයින්ගම් මදුරු කොයිල්ලා කුමීන් පළවාහරණ ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නා පුතේ විශේෂිතයි. එහෙනම් පොල් තල් කිතුල් වැනි ශාක වලින් ලබා ගන්නා මීරා වලින් තමයි දරුවනේ පැණි හකුරු නිෂ්පාදනය කරන්නේ. මේ පැණි සහ හකුරු සීනි වලට ආදේශකයක් විදිහට ලෝකේ යොදා ගන්නවා. ඒ නිසා දේශීය හා විදේශීය වෙළඳපොළ තුල පුතේ මේ හකුරු සහ පැණි වලට විශේෂ මිල්ලුමක් තියෙනවා. ඒ වගේම ෆයිනස් ශාකයේ කිරි වල තියෙන ගම් රෙසින් සහ ටර්පිනෝල් නොයෙකුත් නිෂ්පාදන සඳහා යොදා ගන්නා පුතේ. ගම් රෙසින් වලින් වාර්නිෂ් තීන්ත වර්ග තිනර් මුද්‍රණ තීන්ත වීදුරු කෙදි සබන් චුයින්ගම් මදුරු කොයිල් හා කෘමීන් පළවාහරින ද්‍රව්‍ය නිපදවීම සඳහා මේවා යොදා ගන්න. බලන්න මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා දරුවනේ මේ වනජ නිෂ්පාදන. මෙහි තියෙන ටර්පිනෝල් වලින් බලන්න බෙහෙත් කපුරු සුවඳ විලවුන් හා විෂ බීජනාශක ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නවා. හේතු නිසා පුතේ ෆයිනස් කිරි වලට ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා මතක තියාගන්න. මේ බලන්න මෙහි තියෙන ෆයිනස් කිරි වල ටර්පිනෝල් වලින් බෙහෙත් කපුරු සුවඳ විලවුන් හා විෂ බීජනාශක ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නවා පුතේ. ඒ නිසා ෆයිනස් කිරි වලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. රබර් කිරි වලින් තනා ගන්න ෂීට් රබර්, කේප් රබර් හා සාන්ද්‍ර රබර් කිරි නොයෙකුත් නිෂ්පාදන වල අමුද්‍රව්‍යයක් විදිහට යොදා ගන්නවා පුතේ. ඒ නිසා ඒ සඳහාත් වැඩි ඉල්ලුමක් තියෙනවා ශාක ස්‍රාව. මේ දෙකම ශාක ස්‍රාව ගැනයි අපි කතා කරේ කීපෙම. ඒ වගේම මෙන්න තවත් ශාක ස්‍රාව ආකාරයක් විදිහට පැපේන් පැපොල් කිරි මගින් ලබා ගන්නා මේ පැපේන් කිරි වලින් නිපදව ගන්නා පැපේන් ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී යොදා ගන්නවා පුතේ. ඊට අමතරව සබන් හා ශාලක නිපදවීම දත් බෙහෙත් නිෂ්පාදනයේ විශාල ඉල්ලුමක් පවතිනවා දරුවනේ. ශාක සාර ලෙස ලබා ගන්නා තල තෙල්, පොල් තෙල් ශාකවල සාර විදිහට ලබා ගන්න ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී බහුල යොදා ගන්නා පුතේ. ඊට අමතරව සබන් නිෂ්පාදනයේදී ඖෂධ ලෙස තෙල් වර්ග නිපදවීමේදී පොල් තෙල් හා තල තෙල් වලට විශාල ඉල්ලුමක් පවතිනවා. ඒකත් සුවිශේෂී දරුවන්ට මතක් කරලා දෙන්න අවශ්‍යයි. ඒ වගේම සගන්ධ තෙල් විදිහට දරුවනේ කුරුඳු, පැඟිරි, කරාමු නැටි, ලෙමන් ග්‍රාස්, දොඩම් ලෙලි, රෝස සඳුන් භාවිතයෙන් සුවඳ විලවුන් ඖෂධ වර්ග ශාකසාර ශාලක වර්ග නිපදවීමට යොදා ගන්න බැවින් ඒ සඳහාත් වැඩි ඉල්ලුමක් තියෙනවා දරුවනේ. ශාකසාර වලින් ඖෂධීය පාන වර්ග, අරිෂ්ඨ වර්ග වැනි ඖෂධ වර්ග නිපදවන බැවින් නාගරික ප්‍රදේශ වලින් බැහැරවද මේවාට විශාල ඉල්ලුමක් තියෙනවා දරුවනේ. ඒ වගේම ශාකවල පවතින ද්‍රව්‍ය වර්ණක විදිහට යොදා ගන්න පුළුවන්. ආහාර වර්ග වර්ණවත් කිරීමේදී කෘත්‍රිම වර්ණක වෙනුවට දුවේ පුතේ මේ ස්වභාවික ශාක වර්ණක යොදා ගැනීමෙන් ශරීරයට හිතකර වෙනවා. ඒ නිසා ඒවා සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා කියලා සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ. ඉල්ලුම සපුරාලිය හැකි ආකාර ගත්තාම මේ ශාකසාර එහෙම නැත්නම් ශ්‍රාව නිෂ්පාදන වලට පවතින දේශීය හා විදේශීය ඉල්ලුම සලකා බලා ඒ අංශ දියුණු කිරීමට කටයුතු කරන්න පුළුවන් දරුවනේ. මේ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් විදිහට වැඩි ඉල්ලුමක් පවතින ශාකසාර වෙන්න පුළුවන්. ශ්‍රාව මුලින්ම හඳුනා ගන්න ඕනේ පුතේ, අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඉන් අනතුරුව මේ ශාකසාර ශ්‍රාව ලබා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියා හඳුනා ගන්න ඕනේ පුතේ. මුලින් ඒ සාර සහ ශ්‍රාවයන් ලබාගත හැකි පරිදි මේ වගාවන් නැති කරන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. ඒ වගේම ශාකසාර හා ශ්‍රාවාශ්‍රිත නිෂ්පාදනයෙන්
සැකසීම සඳහා නව තාක්ෂණික ශිල්ප ක්‍රම සහිත කර්මාන්ත ශාලා ඇති කිරීම අතිශය වැදගත්. දැනටත් මේවා ලංකාවේ සමහර ආයතන මගින් ක්‍රියාත්මක කිරීම සිදු කරන ඉතාම හොඳ ප්‍රවණතාවයක් දියුණු කරන්න අප රට තුළම තියෙන සම්පත් යොදාගෙන රට දියුණු කරන්න පුළුවන් ක්‍රමවේදයන් විදිහට. එහෙනම් ශාකසාර ශ්‍රාව නිෂ්පාදන වල පවතින දේශීය හා විදේශීය ඉල්ලුම සලකලා බලා යාංශ දියුණු කිරීමට කටයුතු කරන්න ඕනේ. මේ සඳහා වැඩිපුර ඉල්ලුමක් පවතින ශාකසාර එහෙම නැත්නම් ශාක ශ්‍රාව මොනවද කියලා හඳුනා ගන්න ඕනේ දරුවනේ. මේ ශාකසාර ශ්‍රාව ලබා ගැනීමට අනුගමනය හැකි ක්‍රියා හඳුනා ගන්න ඕනේ පුතේ. ඒ සාර හා ශ්‍රාවයන් ලබාගත හැකි පරිදි ඒවා සඳහා වගාවන් ඇති කරන්න ඕන පුතේ. ගෙවතු වගා වගේම අපිට කුෂිකාර්මික වන වගා කටයුතු ඒ සඳහා ආරම්භ කරන්න පුළුවන්. මේ ශාකසාර හා ශ්‍රාවාසිත නිෂ්පාදනයන් සැකසීම සඳහා දරුවනේ නව තාක්ෂණික ක්‍රම සහිත කර්මාන්ත ශාලා ඇති කිරීම මගිනුත් මේ කර්මාන්තයේ දියුණු කරන්න අවස්ථාවක් තියෙනවා දරුවෝ. ශාකසාර ශ්‍රාව වලින් සිදු කරන නිෂ්පාදන වල තත්ත්වය ආරක්ෂා වන පරිදි නියමිත ප්‍රමිතීන්‍ය සඳහා යොදා ගන්න පුළුවන්. නිෂ්පාදන සිදු කිරීමට පුහුණු ශ්‍රමිකයන් යෙදීම හා නොපුහුණු ශ්‍රමිකයන් අදාළ ශේෂ්ත්‍රය තුළ වුන් පුහුණු කිරීම සිදු කරන්න පුළුවන්. ශාකසාර ශ්‍රාව නිෂ්පාදනයන් අලෙවි පාසුකම් ප්‍රාදේශීය මට්ටමින් ඇති කිරීමෙන් පුතේ ජනතාවට මේ සම්බන්ධයෙන් විශාල අවස්ථාවක් ඇතිවීමෙන් ඔවුන් මේ කර්මාන්තවල නිරතීම සාර්ථකව සිදු කරනවා. ශාකසාර ශ්‍රාව වලින් සිදු කරන නිෂ්පාදනවල තත්ත්වයේ ක්වොලිටි එක ආරක්ෂා වන පරිදි නියමිත ප්‍රමිති යොදා ගන්න ඕනේ. ඒවා සිදු කරන්න නිෂ්පාදනය කරන්න නිෂ්පාදනයේ සිදු කිරීමේ පුහුණු ශ්‍රමිකයන් යෙදීම හා නොපුහුණු ශ්‍රමිකයන් හිටියොත් ඒ අය අදාළ ශේෂ්ත්‍රය තුළ පුහුණු කිරීම මගින් වැඩිපුර මේ නිෂ්පාදන කරන්න සේවකයන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ශාකසාර සහ ශ්‍රාව නිෂ්පාදනයන්ට අලෙවි පහසුකම් පුතේ ප්‍රාදේශීය මට්ටමින් ඇති කිරීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙලා ඒවා සිදු කරන ජනතාව මොටිවේට් වෙලා අභිපීර්ණ වෙලා මේ නිෂ්පාදන වැඩිපුර සිදු කරන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. එමගින් මේ නිෂ්පාදනය අපිට වැඩි කරගන්න පුළුවන්. ශාකසාර ශ්‍රාව ලබාගත හැකි පරිදි උසස් තාක්ෂණික වගා ක්‍රම හඳුන්වා දී මේ පිළිබඳ පුහුණුව ලබා දීම හා ජනතාව සඳහා ණය පහසුකම් ලබා දෙන්න පුළුවන්. විදේශ වෙළඳපොළ සඳහා උසස් ප්‍රමිතින් නිෂ්පාදන සකස් කරන්න පුළුවන්. ශාකසාර ශ්‍රාව ලබා ගන්න පුළුවන් උසස් තාක්ෂණික වගා ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ පිළිබඳ පුහුණුව ලබා දීම හා ණය පහසුකම් ලබා දෙන්න පුළුවන්. යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා විදේශීය වෙළඳපොළ සඳහා උසස් ක්වොලිටි එකකින් යුතු ප්‍රොඩක්ෂන් එකක් නිෂ්පාදනයක් සකස් කරලා දෙන්න පුළුවන්. ශාකසාර හා ශ්‍රාව නිෂ්පාදන වෙළඳපොළට පිළියෙල කිරීමේදී මතුවන ගැටලු ගැනයි දරුවනේ අපි දැන් කතා කරන්නේ. මේ නිෂ්පාදන වෙළඳපොළට පිළියෙල කරනකොට එන්න පුළුවන් ගැටලු මොනවද? ඖෂධීය පාන වර්ග මෙන්ම ඖෂධ වර්ග නිපදවීමේදී ප්‍රමාණවත් උසස් තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම අන්න ගැටලුව. ඖෂධ සකස් කරනකොට ඖෂධීය පාන වර්ග සකස් කරනකොට දුවේ පුතේ මේ වනාන්තර වලින් මේවා ලබා ගන්නකොට ප්‍රමාණවත් තරම් අපිට මේ අමුද්‍රව්‍ය ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන්. අන්න එතන ගැටලුවක් තියෙනවා දරුවනේ. අන්න බලන්න. එහෙනම් මේ ශාකසාර ශ්‍රාව නිෂ්පාදන වෙළඳපොළට සකස් කරනකොට ඇතිවන මතුවන ගැටලුවක් තමයි ඖෂධ සඳහා වේවා පාන වර්ග මෙන්ම මෙබඳ ඖෂධීය පාන වර්ග මෙන්ම ඖෂධ වර්ග සකස් කරනකොට ඒ සඳහා ප්‍රමාණවත් උසස් තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන් දරුවනේ. මේවා ඇතින මේ අඩු තත්ත්වයේ නිෂ්පාදන වල අඩු ප්‍රමාණය නිසා දරුවෝ. ජාත්‍යන්තර ප්‍රමිතියක් නොතිබීම හේතුවෙන් විදේශ රටවල ජනප්‍රිය කරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියක් අරගෙන නැහැ. ඒ නිසා විදේශ රටවල මේවා ජනප්‍රිය කරවීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. විදේශ රටවල සඳහා අපි දන්නවා ආහාර පාන වර්ග අපනයනය කරනකොට ජාත්‍යන්තර ප්‍රමිති HACCP ISO ඒ වගේ ප්‍රමිති අවශ්‍ය වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපිට ඒක ගැටලුවක්. ගෘහස්ත නිෂ්පාදනවලදී ප්‍රමිති තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් නොවීමෙන් ඒවායේ තත්ත්වය බාල වෙන්න පුළුවන්. උදාහරණයක් පැණි, හකුරු වැනි ආහාර නිපදවීමේදී මේ ප්‍රමිති පිළිබඳ ගෙවල් වල මේව හදද්දී සැලකිලිමත් වෙන්නේ නැහැ නිවස් වල. ඒ නිසා මේවායේ තත්ත්වය බාල වෙන්න පුළුවන්. නියමිත ප්‍රමිති තත්ත්ව පවත්වා නොගැනීම හේතුවෙන් දරුවනේ ඒකත් ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඖෂධ නිෂ්පාදනයේ නියම ඖෂධ පැළෑටි වර්ග හඳුනා ගැනීමට පළපුරුදු පුද්ගලයන් නොමැති වීම, දියුණු තාක්ෂණයේ භාවිතය අඩු වීම. දැන් මතක තියාගන්න ඖෂධ නිෂ්පාදනයේදී හරිම ඖෂධ පැළෑටි හඳුනා ගන්න තියෙන පුද්ගලයන්ගේ හිඟකම, පුද්ගලයන් හඳුනාගෙන පළපුරුදු පුද්ගලයන් නැතිවීම, තාක්ෂණයේ භාවිත අඩු වීම උතේ ගැටලුවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ නිෂ්පාදිත සකස් කිරීමේදී. ඖෂධ නිෂ්පාදනයේදී නියම ඖෂධ පැළෑටි වර්ග හඳුනා ගැනීමට පළපුරුදු පුද්ගලයන් නොමැති වීම, දියුණු තාක්ෂණයන් භාවිතයේ අඩුවීම, ඒ වගේම
දේශීය වශයෙන් ඖෂධීය පාන වර්ග, කසාය වර්ග පිළියෙල කර ගැනීමට වැඩි කාලයක් ගතවන්නේ සාය සඳහා යොමු වීමට ජනතාව මැලි වෙනවා. කෘත්‍රිම සායම් වර්ග භාවිතයේ පහසු බැවින් ශාකසාර ආශ්‍රිත සායම් වර්ග නිපදවා ගැනීමට මැලි වෙනවා. ඒ වඩ ලොකු ප්‍රොසෙස් එකක් යන ඒව අරගෙන නේද? නමුත් කෘත්‍රිමව කෙලින්ම භාවිත කරන්න පහසුයි. කෙලින්ම කෙමිකල්ස් හදලා තියෙනවා. ටක් ගාලා ගන්න පුළුවන් ඉඳ අර දේශීය දේවල් මේ ස්වභාවික දේවල් භාවිතා කරලා සායම් ලබා ගැනීමට වැඩි කාලයක් යොමු වෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදවල නිෂ්පාදනය කිරීමේදී ඇති වන ගැටලු විදිහට දුවේ පුතේ ඒ දේවල් අපිට පැහැදිලිවම හඳුන්වලා දෙන්න පුළුවන්. පළපොදු ශ්‍රමිකයන්ගේ හිඟකම් පුතේ මේ නිෂ්පාදන කටයුතු සිදු කරන්න. ඒක ගැටලුවක්. පවතින දේශගුණික තත්ත්වවල ගැටලු බලපාන්න පුළුවන් පුතේ. ඒකත් ගැටලුවක්. මිනිසුන් වැඩි ලාභ අපේක්ෂාව නිෂ්පාදන වලට නොඑක් ද්‍රව්‍ය එකතු කරනවානේ දරුවනේ. ඉතින් ඒක ඇත්තටම මේ තත්ත්වේ බාල වෙන්න හේතුවක් වෙනවා. ක්වොලිටි එක බාල වෙන්න අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒක ගැටලුවක් මේ නිෂ්පාදනය සිදු කිරීමේදී. පැංගිරි තෙල්, තල තෙල්, පැපේන් වැනි ද්‍රව්‍ය තත්ත්වයේ බාල කර දේශීය හා විදේශීය වෙළඳ ප්‍රතිවද කිරීම නිසා ඉල්ලුම අඩු වෙනවා. කොච්චර අපි අරන් තියෙන බලන්නකො පැංගිරි තෙල් බෝතලයක් අරගෙන නියම ක්වොලිටි එක නැහැනේ සමහර අවස්ථාවලදී තල තෙල් ගත්තත් මොනවා ගත්තත් ඒ වගේ අපි ඉස්සරම ගත්තේ ඒ වගේ නෙවෙයි දැන් ඒ වගේ මොනවා හරි අඩුපාඩුවක් වෙනවා. ඒවා අඩුයි. ක්වොලිටි එක බාලයි. තත්ත්වේ බාල වෙන්න වෙනත් ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. මේ වගේ තියෙන හිඟතාවයේ මේ වගේ තියෙන අඩු අමුද්‍රව්‍ය වල තියෙන හිඟභාවය හේතුවෙන් ඒවට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීම නිසා තමයි දරුවනේ ඒවයේ තත්ත්වයේ බාල වෙන්නේ. ඒතකොට දෙවෙනි පාරේ එකක් අපි මිලදී ගන්න අකමැති ඒක අකමැති වෙනවා. නියමාකාරයට ඒ කටයුත්ත ඒ සිද්ධ වෙන්නේ නැත්තම්. එහෙනම් පළපුරුදු ශ්‍රමිකයන්ගේ හිඟකම දරුවනේ පවතින දේශගුණික තත්ත්වයේ ගැටලු මිනිසුන්ට වැඩි ලාභ අපේක්ෂාවෙන් නිෂ්පාදන වලට නොයෙකුත් ද්‍රව්‍ය එකතු කරනවානේ. පැංගිරි තෙල් වලට එකතු කරාම පැංගිරි තෙල් බෝතලයක් ගත්තාම අපිට වෙනද වගේ නෙවෙයි ඉක්මනට ඒක අර අපි දන්නවා ඒ සුවඳ යනවා ඉවත් වෙලා යනවා වැටසත්තු මදුරු ඉවත් වෙන්නේ නැහැ. අපි ළමයිට ගන්නවනේ අත්වල කකුල් වල නේද? මදුරුවන්ට වගේ ඉතින් මේක ඉක්මනට මේකේ ටක් ගාලා මේ සුවඳ යනවා නැහැ ඉක්මනට. අපි කියනවා මේක හරි නෑ. නොයෙකුත් ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා ලාභ ලබා ගැනීම අරමුණු කරගෙන දරුවනේ. ඒ වගේම තල තෙල් වලට පැපේන් වැනි ද්‍රව්‍ය වල තත්ත්වය බාල කරලා දේශීය හා විදේශීය වෙළඳ පොළට කිරීමට සාදරුවනේ ඒවාට තියෙන ඉල්ලුම අඩු වෙන්න මේක හේතුවක් වෙනවා. හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 13 වන ඒකකයේ අවසන් කොටසත් එක්කයි දුවල පුතාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් ආදරණීය දරුවනේ මේ අවසන් ඒකකයේ විදිහට අවසන් කොටස විදිහට 13 වන ඒකකයේ අවසන් කොටස විදිහට දැවන වන වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කරන දරුවනේ එහිදී මේ ශාක ශ්‍රාව හා සාර ආශ්‍රිත නිෂ්පාදන අපි සිදු කිරීමේදී පැනනගෙන ගැටලු සහ ඒවට විසඳුම් සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරේ. අපි බලාපොරොත්තු වුණා ඊළඟ කොටසෙන් මේ අවසන් කොටස නැත්නම් ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වෙනි එකගේ අවසන් කොටස 5 වෙනි කොටස විදිහට අපි නැවත සැරයක් දුවල පුතාලත් එක්ක මේක සාරාංශයක් දුවල පුතාලත් එක්ක කතා කරලා මේ ඒකකයේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.